මහා සංඝරත්නයන් අවසරයි ලෝතුරුවන්න පින්බීමේ මහා පින්කමක් අද දවසේ ඉෂ්ට සිද්ධ වෙන මොහොත. හැමෝම පින්කම මොකද්ද කියලා දන්නවා. මේ ලෝතුරුවන්නේ වැඩ වාසය කරපු අපේ උඩුවේ සුජාත හිමිපාණන් වහන්සේ අධිසීල සංඛ්‍යාත මහා උපසම්පදාවට පත් වෙලා උන්වහන්සේ වෙනුවෙන් සිදු කරන මේ පිළිගැනීමේ මහා උත්සවයේ ඒ අවසාන අංගයටයි දැන් අපි හැමෝම යොමු වෙලා ඉන්නේ. උන්වහන්සේ අවබෝධ කරගත්ත මේ ශ්‍රී සද්ධර්මය කෙටියෙන් මේ පින්වත් පිරිසටත් තේරෙන්න අවබෝධ කරන්න උන්වහන්සේගේ පැවිදි ජීවිතයට පත් වෙන්න හේතුව මොකද්ද? ඇයි මහාන වුනේ? ඒ වගේ මේ මහා මේ ශාසන ආශිර්වාදය ලබන්න උන්වහන්සේට හේතු වුණේ කොහොමද කියන ඒ උතුම් වූ ඒ අතීත කතාවත් අහගෙන දැනගෙන මේ පින්වත් පිරිසට උතුම් වූ දහම් පණිවිඩයක් දීලා අප්‍රමාදේන සම්පාදේත බුදු පියාණන් වහන්සේ පෙන්වපු විදිහට අප්‍රමාදීව සම්පාදනය කරගන්න කියලා එදා වදාළ ඒ උතුම් වූ නිවන් මඟ පූර්ණේ කරගන්න මහා උපනිශ්‍රයක් හදලා දෙන්න අවශ්‍ය සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලු දානයන් අතර අග්‍ර දානය ධර්ම දාන මේ මහා පින ඉෂ්ට සිද්ධ කරන්නයි මේ බලාපොරොත්තු වන්නේ. මුලින්ම සම්ප්‍රදායනුකූලව මේ ධර්ම දේශනාවට අපි ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හැමෝම මේ සියලු පින්කම් කරගන්නේ මේ ලෝතුරු වර්ණ කියලා පින්බිමක් නිර්මාණය වෙන්නේ මීට අවුරුදු 7-8කට පමණ ඒ 7කට පමණ එහාදී ඒ අරවින්ද ප්‍රීමාල් මහත්මයා යපිත් එක්ක සහ සම්බන්ධ වෙලා මම මේ නිවසට දානයකට වැඩපු වෙලේ මම නිකමට කිව්ව මහත්මයෝ මේ මෙතන නම් හරියන්නේ ආරණ්‍යකදී. ওই වචනේ නිකමට වගේ කියුණා. එතුමා එදා hina වුණා. ඊට පස්සේ අවුරුදු 2-3ක් ගිහිල්ලා මට දවසක් රාත්‍රියක කෝල් එකක් දීලා කියනවා හාමුදුරනේ ඔබ වහන්සේ කියපු දේ හැබෑවෙන්නයි යන්නේ. මම මොකද්ද මහත්මයෝ කියලා. අර ඔබ වහන්සේ දවසක් අපේ ගෙදරට වෙලා කිව්වේ මේක හරියන්නේ ආරණ්‍යකද කියලා. මේ කැලෑව දැක්කාම මේ සුන්දර පරිසරේ මේ නිහඬ පරිසරය දැක්කම මට එදා හැම හිතුණා. එතුමා ඒක ඒ කතාව එදා කියලා හාමුදුරනේ අපි ඒක කැමැති පූජා කරන්න ඒකට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමු කියලා එදා මට මතක් කළා. ඒ කිව්වා වගේම එදා ඒ කටයුත්ත ඉතාමත් හොඳින් ඒ අවශ්‍ය ඒ අපි පදනමක් හදලා ලෝතුරු වර්ණ පුණ්‍ය භාරය කියලා එතුමාගේ පවුලේ ඒ පින්වත් ඒ සහෝදර සහෝදරිය ඇතුළු අපේ මහා සංඝරත්නයෙන් යුක්ත පුණ්‍ය භාරයක් නිර්මාණය කළ මේ ලෝතුරු වර්ණ කියන පින්බිම නිර්මාණය කළා. අද ඒකේ මල්පල ගැන්වෙච්ච උතුම් අවස්ථාවක් තමයි ප්‍රථම උපසම්පදා ස්වාමින් වහන්සේ මේ ස්ථානෙන් බිහිවෙච්ච මම පෙර කලිනුත් මතක් කළා. මෙතනම පැවිදි වෙලා ඒ අද උපසම්පදාව ලැබලා මේ ස්ථානට වැඩම කළා. මේ ස්ථානයේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් මේ සියලු දෙනාගේ යහපත වෙනුවෙන් උන්වහන්සේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අද මේ ධර්මාසනේ ඉන්න ස්වාමින් වහන්සේ කවුරුත් දන්නවා. උන්වහන්සේ අවුරුදු 20 ගන්න 27න් විතර තමයි පැවිදි වීමටපත් උනේ. අද වෙනකොට අවුරුදු 30ක් 31ක් වගේ තමයි උන්වහන්සේට වෙන්නේ. මම හිතන්නේ 90 විතර. 1991 විතර තමයි උන්වහන්සේගේ උපත සිදු වෙන්නේ. කොරණ ප්‍රදේශයේ උඩුව ඒ ගාමයේ තමයි උන්වහන්සේ ඉපදෙන්නේ. අපේ පින්වත් ඒ රංජිත් ගම්ලත් මහත්මයා ඒ වගේම චන්ද්‍රිකා සමන්මලි ඒ මහත්මිය දෙමව්පියන්ට දාව පවුලේ එකම පිරිමි දරුවා හැටියට තමයි නැගණියත් එතුමත් තමයි පවුලේ දරුවන්ට කියලා හිටියේ. එහෙනම් එකම දරුවෙක් ඉන්නකොට මහා ප්‍රශ්නයක් තියෙනවා පැවිදි වෙන්න. මොකද අම්මෙත් තාත්තෙක් ලේසියෙන් කැමති වෙන්නේ නැහැ දරුවෙක් ඒ විදිහට දෙන්න. ඒකත් එතන තියෙනවා අඩුම ගානේ දරිද්‍රතාවයෙන්වත් හිටියානම් ගෙදර ප්‍රශ්න හරි තිබුණා නම් උඹ හරි කාලා ඉඳලා ඉඳහන් කියලා යවන ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒ ගෙදර ඒක තිබුණේ නැහැ. සියලු දේෙන් ආඩ්‍ය වෙලා ආර්ථික අඩුපාඩුවක් මම හිතන්නේ උන්වහන්සේට දැනුනේ නැහැ. උන්වහන්සේ පැවිදි වෙන්න මේ ස්ථානේ එනකොටත් හිතා මිල අධික වටිනා ගයක් මම හිතන්නේ තට්ටු 3ක විතර ගයක් නිර්මාණය කළා. තව අවුරුද්දකින් දෙකකින් දිගටම හිටියානම් යහපත් විවාහ ජීවිතයක් ගත කරන්න තමයි මේ බණ අහන්න ඉස්සෙල්ලා ප්ලෑන් තුනේ ඒකේ සමගාමීව තමයි ඒ වගේ අලංකාර ඒ නිවසක් විශාල නිවසක් කෝටි ගාණක් වටින නිර්මාණය කළේ. ඒකටත් තාත්තලා අම්මලා සතුටු වෙලා ඒවට උදව් උපකාර කළා. ඒ කටයුතු සිද්ධ වුණා. ඒ වගේම උන්වහන්සේ ඒ විද්‍යාවේදී උපාධිය අමාර කළා. ලංකාවේ පිළිගත් පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙක් රුපියල් ලක්ෂ ගාණක පඩි ගන්න ඒ විධායක නිලධාරියෙක් කියලා කටයුතු කරද්දී තමයි මේ සියලු දේම අත්හැරලා අද තෙරප්පු දෙයක්වත් නැති තුන් සිවුරේ පාත්‍රය කියන මේ සංකේතයට පමණක් කොටු වෙච්ච පින්වත් බුද්ධ පුත්‍රයෙක් වඩපත් උනේ. මං හිතන්නේ අම්මා තාත්තට දුක ඇති වුණත් හිත හිතා සතුටු වෙන්න පුළුවන් අනන්ත මහා පින්කමක් ඒ අම්මා තාත්තා කළා. එහෙනම් මේ මහා පින්කමේ අග්‍රඵලය අද උන්වහන්සේ අධිසීල සංඛ්‍යාත මහා උපසම්පදාවටපත් වෙලා ඒ අපගේ ඒ මේ ලෝතුරු වර්ණ පින්බීමේ අද මේ ස්ථානට වැඩම කළා. මේ ස්ථානයේ ඉදිරි කටයුතු වෙනුවෙන් ඒ සූදානම් වෙන මොහොතේ උන්වහන්සේගේ ඒ උපසම්පදාවෙන් පසු සිද්ධ කරන මංගල ධර්ම දේශනාවයි
මේ ආරම්භ කරන්න බලාපොරොත්තු වන්නේ. ඒ සඳහා සම්ප්‍රදායානුකූලව දැහැත් වට්ටිය දීලා ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි තාමත් ගෞරවයෙන් මේ ලෝතුරු වර්ණ පුණ්‍ය නිර්මාණය කරන්න මූලික අඩිතාලම දම්මු. මේ වටිනා මහා ඉඩම ඒ සඳහා මේ ගෙවල් දොරවල් සියලු දේපල ගෘහ භාණ්ඩත් එක්ක මේ පින්බිම වෙත පූජා කරපු අපේ ගෞරවනීය අරවින්ද වික්‍රමසිංහ මහත්මයාට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. අපගේ ගෞරවනීය සුජාත හිමිපාණන් වහන්සේට දැහැත් වට්ටිය පූජා කළා ඒ උතුම් වූ ආරාධනාව සිද්ධ කරන්න සියලු දෙනාමත් සියතින් සිද්ධ කරන ආරාධනාවක් සේ සලකාගෙන ශබ්ද නගල සාදුකාරයක් පවත්වනවා. හොඳයි එතුමන්ලා මේ මහා ආරාධනාව සිද්ධ කළා. දැන් අපි ඊටමත් ගෞරවයෙන් අද දවසේ මේ පින්නතුන් කෙරෙහි මහා දයානුකම්පාවෙන් දිව්‍ය බ්‍රහ්ම මනුස්ස සමනුස්ස කියන සතර වර්ගයේ සියලු සත්‍යයන් කෙරෙහි මහා දයානුකම්පාවෙන් ඒ උත්තම වූ ධර්ම දේශනාව ඉෂ්ට සිද්ධ කරන්නට අද දවසේ ඒ උපසම්පදාවටපත් වෙලා මේ ස්ථානයට වැඩම ආදාළ අපගේ ගෞරවනීය කල්යාණ මිත්‍ර අතිපූජනීය වන්දනීය උඩුවේ සුජාත හිමිපාණන් වහන්සේට ඊටමත් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ සී සද්ධර්ම දේශනාව සිද්ධ කරන්න සියලු දෙනාම ශබ්ද නගල සාදුකාරයක් පවත්වනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රී ලංකා ප්‍රාමාණ්‍ය මහනිකායේ පායගල ප්‍රාදේශ සභාවේ ගරු භාණ්ඩාගාරික සම්පත් බේරුවල විහාරාධිපති සංගමේ කැඳවුම්කාර පාදාගොඩ මාලවන ශ්‍රී ජනනන්දනාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඒ වගේම ලෝතර වර්ණාරාම සේනාසනයේ සේනාධිපති විචිත්‍ර ධර්ම කතික අපගේ ගුරු දේව උත්තම නම කියන්නට අවසරයි ශාස්ත්‍රවේදී හංවැල්ලේ මේතංකර නායක ස්වාමීන් වහන්සේ ඇතුළු කොටගෙන සදා වන්දනීය පූජනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතියනි දුවදරුවෝ වසර 28ක් පමණ ගිහි ජීවිතයක් ගත කරලා 2019 මේ මාසයේ ඒ ගෞරවනීය පූජ්‍යපාද කිතුලම්පිටිය පුණ්‍යරත්න ස්වාමීන් වහන්සේත් එක්ක රාත්‍රී කාලයක මේ ස්ථානට ආවේ ඊට පෙර ආතුව 2017 පෙබරවාරි 4 වෙනිදා නිදාස් දවසේ බණක් අහලා මේ සංසාර ගමන ගැන යම් තාක් කල්ප මාත්‍රයක් හෝ අවබෝධයක් අරගෙන මේ ගමන කෙලවර කර යුතු ගමනක් බව තේරුම් අරගෙන ඒ වඩා පහසුවෙන් මේ මඟ වඩන්න පුළුවන් උතුම් පැවිද්ද තුලයි කියන අදහස ඇති කරගෙනයි මේ ස්ථානට මම එදා පැමිණෙන්නේ. ඒ වගේම අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය අපිට අවවාද අනුශාසනා ලබා දෙමින් මේ පැවිදි භූමියට ඇතුළත් වෙන්න අවශ්‍ය වටපිටාව සකස් කරලා දුන්නා. ඒ උන්වහන්සේලාගේ අවවාද අනුශාසන ඇතුව 2019 නොවැම්බර් මාසයේ 2 වෙනිදා මේ ස්ථානයේදී මට පුළුවන්කම ලැබුණා ඒ උතුම් පැවිද්ද ලබා ගන්න. ඒ ලබාගෙන දින කීපයකට පෙර ආතුව ඒ අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ඒ කල්යන් නදී උදුකුප්පේම සීමාවේදී ලබන්න වාසනාවන්ත වුණා. මේ සියලු කාරණා පින්වතුනේ ලේසි පහසු දේවල් නෙමෙයි. මට වෙච්ච හින්දා කියනවා නෙමෙයි.
මොකද අතිශය දුෂ්කර කාරණාවන් අතිශයම දුර්ලභ කාරණාවන්. මනුෂ්‍ය ජීවිතයක් ඔබ අපි හැමෝම ලැබුවා. පෘථිවි වාසීන් විදිහට බිලියන 8ක් මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙනවා. බුද්ධ කියන වචනේ අහන්නත් ලැබෙන්නේ පින්වතුනේ කීයෙන් කී දෙනාටද? එහෙම දුර්ලභ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයක් වුණත් කීයෙන් කී දෙනාද මේ මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්න? ඒ මොකද අපි මනුෂ්‍ය ජීවිතයක වටිනාකම අඳුනගෙන නැති හින්දා අපිට වෙන වැඩ තිබ්බ හින්දා මාත් ඔය කියන වැඩ අවුරුදු 28ක් වෙනකන් කර හිටියේ. ඉතින් 28ක් වෙනකන් ජීවිතයේ අත්දැකීම් මටත් තියෙනවා. හැබැයි ඒ තේරුම් ගත්ත දේ අපි හිතාගෙන හිටියේ මේ ලෝකේ නම් හොඳයි වටිනවා ශානියමයි කියලා. ඔය බණපදයක් අහලා එදා මම ගෞරවයෙන් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. මම එක ආයතනයක සේවයට බැඳෙනවා 2017 අවුරුද්දේ ජනවාරි මාසේ. මගේ කලමනාකාර ධූරයේ දරපු ඒ කල්යාණ මිත්‍රයා මට ආරාධනාවක් කරන නිවසේට එන්න දහම් සාකච්ඡාවක් කරන්න කියලා. බණක් අහලා පන්සලේ ගිහිල්ලා සිල් අරගෙන දහම් පාසලුත් තාත්තගේ කටේ බලයට ගිය මම අපේ වචනින්ම කියනවා නම් ලොක්කට බෑ කියන්න බැරි හින්දා සේවයට ගියත් අලුතෙන් හින්දා එදා එතෙන්ට මම ගියා. කිසිම අදහසක් නිවනක් ගැන දහමක් ගැන මහ ලොකුවට තිබ්බ කෙනෙක් නෙමෙයි මම. ඉස්කෝලේ A level කරපු අවුරුද්දේ 2010 A level කරේ 2009 විතර තමයි අන්තිමට සිල් ගත්තේ. 2017 ආයි මේ මාසේ සිල් ගන්නකම්. ඉඳා බොව්පැල වගේ ඉඳගෙන ඇවිල්ලා පැවිදුණා හැම නෙමෙයි. මේ ලෝකේ හොඳයි කියලා අපිට දුන්න දෘෂ්ටිය මේ ලෝකේ හොඳයි වටිනවා සාරයි කියලා කියපු තැනින් වඩා ලොකු කෑල්ල අපිට අල්ලගන්න ඕන වෙච්ච හින්දා අපි ඒ හොඳයි කියපු වැඩ පිළිවෙලකට අවතීර්ණ වෙලායි කටයුතු කරමින් හිටියේ. හැබැයි එදා ඒ වසන්ත වීරසිංහ මහත්තයා මම බොහොම ගෞරවයෙන් මතක් කරන්න ඕනේ. එතුමා අනුශාසනාවක් කරනවා. පින්වතුනි අනුශාසනාව ටික වෙලාවක් යනකොට මට මහා බරක් බිමින් තිබ්බා වගේ හැඟීමක් ඇති වුණා. එදා ඒ පටන් ගැනීම 2017 පෙබරවාරි 4 අපිට නිදහස් දවස මට හිතෙනවා මටත් නිදහසක් ලැබුණා කියලා. ඊට පස්සේ පැවිදි වෙන්නේ ඒත් අදහසක් තිබ්බේ නැහැ පින්වතුනි. රැකියාවක් කරගෙන තවත් ඒ වෙනකොට මමගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු මාස්ටර්ස් කර හිටියේ කොළඹ විශ්වවිද්‍යාලේ. ඒ කටයුතු කරන අතර මග රැකියාවකුත් කරන ගමන් මේ දහම් අවබෝධය ලබන්න වටපිටාව සකස් කර ගැනීමේ ඌමනාවක් මට තිබුණා. ඒ හින්දා වෙසක් පොයේ දවසේ ඉඳලා සිල් ගන්න පටන් ගත්තා. බණ දහම් නිතර ශ්‍රවණය කරන්න, ඒ කල්යාණ මිත්‍රව ඇසුරු කරන්න, පින්කම් කරන්න කරලා මේ නිවන් මඟ අපිටත් වඩා ගන්න අවස්ථාවක් මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියන අදිස්ථානය අපිට තිබ්බා. ඒ වෙනකොටත් ගෙදරට යම් කිසි වෙනසක් තේරලා තියෙන්නේ නැති. මොකද ඉස්සර සිකුරාදා වෙනකොට ට්‍රිප් යන්න ගෙදරින් අහපු මම සෙනසුරාදා යාළුවොත් එක්ක කොහේ හරි ගියේ මම ඊට පස්සේ කටයුතු කරන්න යෙදුනේ පින්කම් කරන්න අනුරාධපුරේ යන්න, කතරගම යන්න, කිරිවෙර වදින්න, රුවන්වැලි මාසය වදින්න, යාළුවොත් එක්ක ඒ ත්‍රිපිටක පූජාවල් කරන්න. ඒ වගේම 2017 නොවැම්බර් මාසේ මට මතකයි අපි අපේ යවුන සමාජයේ එවකට මම සභාපතිත්වයේ දරුවේ අපි ආරාධනාව කළා අපේ 20 වසර සංවත්සරයට ගෞරවනීය නායක හාමුදුරන්ට මේලංකර හාමුදුරන්ට අනුශාසනාවක් කරන්න. මේ අපි ලැබපු දහම් ආශිර්වාදය අපේ ගම්වාසී ඥාතික මිත්‍රාදීන්ටත් ලබා දෙන්න. ඒ වගේ කටයුතු සෑහෙන්න අපි කරමින් හිටියේ. ගමේ වෙන්න පුළුවන්, වැඩ කරපු තැන වෙන්න පුළුවන්, අපි ආශ්‍රය කරපු මිත්‍ර සමාජය ඇතුළේ වෙන්න පුළුවන්. ඒ සෑම සියලු දෙනාටත් අපිට තේරිච්ච හැටියට මේ දහම බෙදා ගන්න මහා පරිශ්‍රමයක් දරමිනුයි අපි කටයුතු කළේ. ඒ කටයුතු ඒ ආකාරයෙන් සිද්ධ කරගෙන ඉන්නකොට දවසක් රුවන්වැලි මහා සෑයේ පින්කමකට මම සම්බන්ධ වෙනවා. ගෙදර අයත් එක්ක
ඒ පින්කම අවසන් වෙලා මම අදිස්ථානයක් ගන්නවා එතන ඒ පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කළ කරු පින්කම මතක් කරලා මටත් පැවිදි වෙලා මේ නිවන් මඟ වඩන්න වටපිටාව ඉක්මනින් පහ ඇති වෙන්න කියලා. රුවන්වැලි මහා සෑය අභියස එදා අදිස්ථානි මම ගත්තා මහා පින්කමක් අවසන් කරලා. පින්වතුනි එතකොටත් ගිය හදන්න පටන් අරගෙන වැඩිදුර අධ්‍යාපන කටයුතු කරන්න පටන් අරගෙන හිටපු මම ඒ සියල්ල පසකට දාලා තාත්තටත් හරියට නොකිය රස්සාවෙන් අස් වෙලා 2018 දෙසැම්බර් 31 රෙසිග්නේෂන් දීලා 2019 මැයි මිස්ථාන්ට ඒ ගෞරවනීය මෙදන්කර නායක ස්වාමීන් වහන්සේගේ අවසරයේ අනුදැනුම ආශිර්වාදය ඇතුව මේ ස්ථානට පැමිණලා මේ ස්ථානෙ පැවිදුණේ. ඉතින් පින්වතුනි එහෙම ආපු ගමනක් ඊට පස්සේ ආවට පස්සේ මේ පැවිදි වෙලා මේ තාක් මේ විහාරස්ථානයේ මෙහාරන් භූමියේ තමයි මම වැඩ හිටියේ. වැඩිපුරම කාලයක් පිටතැනක ගත කරා නම් ඒ පහුගිය සති දෙක ජනනන්දනාරාමයේ ගත කරපු. ඒ අවුරුදු දෙකමාරක් කාලේ මේ ස්ථානයේ කටයුතු කරමින් මේ ස්ථානයේ වැඩ හිටපු ගෞරවණීය සීපත් කරන්න ඕනේ අනුරාගොඩ ධම්මසමිත ගෞරවනීය ස්වාමින් වහන්සේ, ඒ වගේම මහලුපතගම හේමාලෝක ස්වාමින් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නය අපිට මේ පැවිදි භූමියට අවශ්‍ය වටපිටාව හදලා දුන්නා. උන්වහන්සේලාවත් මේ මොහොතේ ගෞරවයෙන් යුතුව මතක් කරන්න ඕනේ. මොකද උන්වහන්සේලා නොහිටින්නට අපි පැවිද්ද තව ප්‍රමාද කරන්න තිබ්බා. උන්වහන්සේලාගේ මඟ පෙන්වීම ඒ අපිට දුන්න සහයෝගය නිසායි මේ පැවිදි භූමියට පත් වෙන එක වඩාත් ඉක්මන් වුනේ. උන්වහන්සේලාවත් මේ වෙලාවේ ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේම මේ සතර පෙරුවේ දායක පින්වතුන් අපිව බොහොම හොඳින් රක්ෂණය කරමින් පෝෂණය කරමින් සිව්පසයෙන් අපෝපස්ථාන කරමින් අපිව රැකබලා ගන්නවා. අපිට අවශ්‍ය ප්‍රතිපහසුකම් සපයනවා. අපිට කිසිදු ආකාරයේ අඩුපාඩුවක් වෙන්න මේ පින්වතුන් තිබෙන්නේ නැහැ. මේ කොරෝනා වසංගත කාලයක වුණත් දැඩි ආර්ථික දුෂ්කරතා තිබියදී පවා ඒ සියලු දෙනා අපිට බොහොම ඉහළින් සැලකුවා. ඒ වගේම මේ ස්ථානයේ කටයුතු කරගෙන යනකොට අරවින්ද වික්‍රමසිංහ මහත්මයා ඇතුළු ඒ සංවර්ධන පදනම ඒ වගේම ඒ පුණ්‍ය භාරයේ කටයුතු කරපු පින්වතුන් අපිට නිරන්තරයෙන් අපේ අරමුණ සිහිපත් කරමින් ඒ අරමුණට යන්න අවශ්‍ය පහසුතලය සඳහා කරන්න පුළුවන් ඕනම කැපකිරීමක් කරන්න සූදානම්කම තිබ්බාය. අදටත් ඒ ආකාරයෙන් එසේමයි. එදා ඒ සෑම සිළු දෙනාවත් වේලාවේ බොහොම ගෞරවයෙන් යුතුව මතක් කරනවා. මොකද අපි බණ ටිකක් අහලා ආවට බණ චුට්ටක් දැනගත්තට මේක තනියෙන් අපිට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒක සඳහා මහා වටපිටාවක් පරිසරයක් මේ ස්ථානයේ සැකසෙන්න ඕනේ. ඒක සඳහා මහා පුණ්‍ය ශක්තියක් අපි මේ ස්ථානේ නගා ගන්නට ඕනේ. නැත්නම් පින්වතුනි නිවන් දකින්නවා කියන එක අද කාලේ කරන්න ටිකක් අපහසු වැඩක්. බැරි නෑ අපහසු වැඩක්. මොකද මේ පරිසරය අද අරිහතුන් වහන්සේකට වැඩ ඉන්න පරිසරයේ තියෙනවද කියලා බලන්න ඔබ සමාධිය ගැන දන්නවා. එහෙනම් අරිහතුන් වහන්සේලා පහළ වෙන්න අවශ්‍ය වටපිටාවක් මුලින් හැදෙන්න ඕනේ. එහෙම නැතුව අපේ හදිස්සියට නිවන් දකින්න බෑ. ඒ පරිසරයත් ඇති කරගන්න ගමන් තමයි අපේ නිවන් මඟත් අපිට ඇති කරගන්න වෙන්නේ. ඒ කාරණාව බොහොම වැදගත්. මොකද පින්වතුනි මේක ක්‍රමිකව නැගෙන වැඩපිළිවෙලක්. මේ හදවත හිත කියන එක ක්‍රමිකවයි ගොඩ නැගෙන්නේ. අවබෝධය වැඩි දියුණු වෙන්නේ ක්‍රමිකවයි. ඒක අශ්ව බල වලින් වැඩි කරලා ගන්න බෑ. ඒකට වටපිටාවක් හැදෙන්න ඕනේ. ඒකට මහා පුණ්‍ය ශක්තියක් නැගෙන්න ඕනේ. එක වසරේ ඉඳලා දෙක වසරට හිමිස්සර යන්න ඕනේ. එකපාර ඕ ලෙවල් යන්න බෑ. එකේ පන්ති ඉන්න කෙනාට එකපාර ඕ ලෙවල් යන්න කිව්වොත් ඒ ළමයා බය වෙනවා. එහෙනම් මේ ක්‍රමිකව වැඩපිළිවෙලක් තියෙනවා. ඒ ක්‍රමිකව වැඩපිළිවෙලට අනුගත වෙමිනුයි අපි මේ ස්ථානයේ කටයුතු කරමින් ඉන්නේ. ඒ සඳහායි මේ සෑම සියලු දෙනා
අපිට සහයෝගය දැක්වුවේ. පින්වතුනි, පින කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පින් කළ යුතුමයි, දන් දිය යුතුමයි කියලා. උන්වහන්සේ පිනට ගැරහෙව්වේ නැහැ. දානයක් දෙනවා නම් පින්වතුනි, මේ ලෝකේ දානයක් දෙන්න පුළුවන් හොඳම කෙනා, දානයක් දෙන්න හරියටම දන්න කෙනා බුදු පියාණන් වහන්සේ. මොකද උන්වහන්සේ ආනිසංස හොඳටම දන්නේ උන්වහන්සේ. මොකද ආනිසංස දැනගෙන තුන්සිත පහදවාගෙන කටයුත්තක් කරොත් විතරයි මහා පුණ්‍ය කුසල ශක්තියක් නැගෙන්නේ. නැත්තම් අපි කරන පින්කම අපි බාල කරගත්තොත් පින්වතුනි, ඒක අපි කරන ඒ ලැබිච්ච අවස්ථාව පැහැර හැරීමක්. අපිට මහා අවස්ථාවන් ලැබෙන්නේ නැහැ පින්කම් කරන්න. ඔබ සමාජයේ ගිහි ජීවිතය ගත කරන ඔබ හොඳින් දන්නවා. මේ වෙලාව මේ ස්ථානට වෙලා ගත කරන්න ඔබට ලේසි නෑ. මොකද පින්වතුනි, දහසකුත් එකක් රාජකාරී ඔබට තියෙනවා. ඒ සියල්ල අද කැප කරලා මේ මොහොතේ කැප කරලායි මේ ස්ථානයේ ඉන්නේ. මේ ස්ථානයේ ඉන්න ඔබ දක්ෂ වෙන්න, ඔබේ පින්කම හරියට කරගන්න. එහෙම නොවුනොත් පින්වතුනි, ඒක අපරාධයක්. මොකද අපිට 365 දවසේ හැමදාම පින්කම් කරන්න හම්බ වෙන්නේ නැහැ. සාදුකාරයක්වත් දෙන්න මතක් වෙනවද පින්වතුනි? එහෙම වෙන්නේ නැහැ. ඒ හින්දා ලැබිච්ච අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න. අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ හින්දා මේ පින අනිවාර්යයෙන්ම උපකාරී වෙනවා. මොකද එදා රුවන්වැලි මහා සෑය ගාවදී ඒ මහා පින්කමක මහා පුණ්‍ය ශක්තියක් එක්කයි මට අදිස්ථානය ගන්න ලැබුණේ පැවිදි වෙලා නිවන් මඟක් වඩන්න. එහෙනම් මේ පින්කම සංවිධානය කරපු අය මට මහා විශාල අනුග්‍රහයක් දක්වලා තියෙනවද නැද්ද? තියෙනවා අනිවාර්යයෙන්ම. එහෙනම් මේ වෙලාවේ ඔබ දක්ෂ වෙන්න කවදා හරි මමත් පැවිදි වෙලා මේ සංසාර දුකෙන් බුදුහාමුදුරුවෝ කියපු මඟ අනුගමනය කළා ඊතර වෙන්න අද අපි මේ රැස් කරගත්ත පින උදව්වක් කරගන්න. ඒක ඔබ කරගන්න ඕනේ. තව කාටවත් කරලා දෙන්න බෑ. මොකද පින්වතුනි, අපි හිතන් ඉන්නවා නම් මැරිලා නැවත මිනිස්සෙක් වෙන්න, මැරිලා දිව්‍ය තලයකට යන්න, මැරිලා බ්‍රහ්ම තලයකට යන්න, ඒක හිතන තරම් ලේසි නෑ. ඔබ කල්පනා කරලා බලන්න, ඔබට ලංකාවේ ඉඳලා ඉන්දියාවට යන්න කොච්චර අමාරුද? ඔබ උසස්යයි සම්මත ජීවිතයක් ගත කරන්න ඕනේ කියලා බටහිර රටකට, ඇමරිකාවට හෝ වේවා, යුරෝපයට හෝ වේවා යන්න ඕන නම් යන්න ලේසියෙන් බෑ. මේ පින්වතුනි, මනුෂ්‍ය ජීවිතයකම ඉඳගෙන තව පොළොවක ඉඳලා තව පොළොවකට යන්න. ඇයි පින්වතුනි? එච්චර අමාරු ඇයි? විභාග ටික පාස් වෙලා තියෙන්න ඕනේ. account එකේ සල්ලි පෙන්නන්න ඕනේ. රැකියාවේ අධ්‍යක්ීම් තියෙන්න ඕනේ. ඒ සියලු කටයුතු සම්පූර්ණ වෙලා ඒ රටේ අය ඔබව ඒ රටට ගන්න කැමැත්ත පළ කරන්නත් ඕනේ. එහෙම වුණොත් විතරයි අපිට රට යන්න පුළුවන් වෙන්නේ. එහෙම අමාරු නම් රට යන එක, මොකද මේ කාලේ හුඟක් අයට ඕන මේ රට දාලා යන්න. මේ තියෙන ප්‍රශ්නත් එක්ක. හැබැයි හැමෝටම යන්න බෑ. ඇයි? මෙහි ඉඳලා එහෙට ඕන වටපිටාව සකස් කරගන්න ඕනේ. ඒක මෙහි ඉඳලා කරන්න ඕනේ. ඔන්න රයිවල් වීසා දෙන්නේ නැහැ. මේ ගතිය මෙහෙදි මැච් කරන්න ඕනේ. අපි දිව්‍ය තලයකට යන්න ඕන නම්, බ්‍රහ්ම තලයකට යන්න ඕන නම් මෙහි ඉඳන් කරන්න ඕනේ. ගිහින් කරන්න බෑ. මෙහෙදී ඒ ක්වොලිෆිකේෂන් එක හරිනම් විතරයි පින්වතුනි එහෙට යන්න ඔබට අවස්ථාව ලැබෙන්නේ. මොකද බණ අහපු ඔක්කොටම බණ තේරෙන්නේ නැහැ. බණ නොතේරුණා කියලා අපි ඊළඟ අත්භවයක හරි මේ ගමන නිවා කරන්න නම් සුගතියක උප්පත්තියක් සකස් කරගන්න වෙනවා. මොකද පින්වතුනි, අපිට අද බණ සුට්ටක් තේරුණාට අනන්ත සංසාර ගමනේ අපි ආවෙත් ඔහොම තමයි. බුදුවරු, පසේ බුදුවරු, මහරහතන් වහන්සේලා, කල්යාණ මිත්‍රයෝ ඕන තරම් අපිට මුණ ගැහෙන්නේ නැති. හැබැයි අපිට බැරි වුණා කියපු දේ තෝරගන්න. ඒකයි කියන අය හිටියට වැඩක් නැහැ, අහන අයත් ඉන්න ඕනේ. අහන අය හිටියට වැඩක් නැහැ, පිළිපදින අයත් ඉන්න ඕනේ. එහෙම වුණොත් විතරයි මේ ශාස්ත්‍රයෙන් අපිට වැඩක් ගන්න පුළුවන් වෙන්නේ. එද මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාව මග නොහැර ඒ ගැන කල්පනා කරන්න කියලා මතක් කරනවා. මොකද අම්මා තාත්තා ඇතුළු මගේ 4 වර්ගයේ ඥාති පිරිසත් මෙතන ඉන්න නිසා
මේ අවස්ථාව මේ ජීවිතයේ මනුෂ්‍ය ජීවිතේ මට නොලැබෙන්න යම්මයි තාත්තයි ඒ අවස්ථාව මට නොදෙන්න මටත් පැවිදි වෙලා බුද්ධ ශාසනයක අගේ වටිනාකම අඳුර ගන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් මුල් උදව්ව කරපු වෙන කාටවත් කරන්න බැරි උදව්වක් මට කරපු යම්මට තාත්තටයි මේ සසර ගමනේ අපි ණය ගෙවන්න ඕනේද නැද්ද? ඒකට පින්වතුනි උරස් දෙක උඩ තියාගෙන අවුරුදු 100ක් රැක බලාගත්තත් මදි. කළා ඉවර කරන්න බෑ. හැබැයි ඒ අයව දහම් මගකට යොමු කරන්න අපිට පුළුවන් වුණොත් බුදුහාමුදුරුවෝ කියනවා ඕනවටත් වැඩියෙන් ඒ යුතුයකම ඉෂ්ට කරා කියලා. ඔබ සෑම සියලු දෙනාටත් දෙමව්පියෝ ඉන්නවා. ඒ සෑම සියලු දෙනා මේ දුන්න අවස්ථාව නිසායි ඔබ අප සෑම සියලු දෙනා අද මේ ආකාරයෙන් බණක් හරි අහන්න වටපිටාවක් හදාගෙන ඉන්නේ. එන ඒ අවස්ථාව දුන්නේ මට තාත්තටයි අපි සියලු දෙනා ණය ගෙති. ඒ ණය ගෙවීමේ මහා වගකීමක් අපි හැමෝටමත් තියෙනවා. ඔබ කොතනද ඉන්නේ කියලා ඔබ කල්පනා කරලා බලන්න. මෙයා මට තාත්තට විතරක් නෙමෙයි පුතුනේ අන් සංසාරේ අපිට අම්මලා තාත්තලා වුණ තරම් ඉන්නේ නැති. මෙයා මට තාත්තට වැඩි සාමාන්‍යයෙන් ඒ අය දුක් විඳින්නත් ඇති. අපිව එදා කොට නගන්න. හැබැයි පින්වතුනි අද පින්කමකට නම මතක් කරන්නවත් නමක් දන්නේ නැහැ. ඒ හින්දා මේ ශාසනයක් අපිට මුණ ගැහුනේ අතිශය දුර්ලභව මේක හැමදාම හැමෝටම ලැබෙන එකක් නෙමෙයි. ඒ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය යහපැවැත්ම උදෙසායි මේ සම්මුතිය අපි රකින්න ඕනේ. නැත්තම් ඔබට දන් හැන්දක් පිළිගන්න ගන්න, පැන් උවරයක් පූජා කරගන්න, ආශිර්වාදයක් ලබන්න මේ ගෞරවනීය මහා සංඝරත්නය මේ පොළොවේ වැඩ ඉන්න ඕනේ. ඒකට මේ සම්මුතිය අවශ්‍යයි. සම්මුතියට පහර ගාලා අපිට ගමනක් නැහැ. කවුරුහරි හිතනවා නම් ඒ අනාගතයේමයි. එයින්දා ආර්ය විදියට උසස් වෙන්න හිතන් ඉන්න අපිට ආර්යත්වයට පත් වෙන්න හිතන් ඉන්න අපිට ඒ ಗುಣ අපි ගාව වැඩෙන්න ඕන. මේක ಗುಣ ශාසනයක්. ඒ ಗುಣ අපි ගාව වැඩුණොත් විතරයි පින්වතුනි අපිට අපි හිතන තැනට යන්න පුළුවන් වෙන්නේ. අපේ අරමුණ නිවන් දකින්න එක තමයි. ඒක එහෙමමයි. හැබැයි එතෙන්ට යන්න ඕන නම් අපිට පැවරිච්ච වගකීම යුතුයකම අපි හැමෝම හරියාකාරව තේරුම් ගන්න ඕනේ. ඒ ටික පැහැර හැරලා කවුරු හරි හිතනවා නම් මේ ගමන යන්න බෑ. එනිසා මේ ශාසනයේ චිරස්ථිතිය උන්නතිය උදෙසා අපිට උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමක් විදියට ඒ රැකගෙන ආපු සම්ප්‍රදාය නිසායි අද උපසම්පදා වෙන්න ලැබුණේ. එහෙම නොවන්නට අද භික්ෂුණී ශාසනයේ නෑ පිටුතුනි. නැවත අපිට ඕනුනත් පිළිටවන්නත් බෑ. ඒ මොකද? ඒ අත්වැල මගදී කැඩුනා. අද ඉන්නේ දසසිල් මාතාව. එහෙනම් තාම මේ භික්ෂු සමාජය තුල ඒ උපසම්පන්න භාවය ලබන්න පුළුවන්. එහෙනම් ඒ සම්ප්‍රදාය රැකිච්ච හිඳයි නායක හාමුදුරුවෝ මතක් කළා වගේ උන්වහන්සේලා ඒ අසීමිත කැපකිරීමක් සති දෙක පුරාවට කළා. සති දෙකටත් වැඩි නිදි වර්ජිතව. උන්වහන්සේලාගේ කැපකිරීම නොවන්නට අපිටත් මේ උපසම්පදාව ලබන්න වෙන්නේ නැහැ. උන්වහන්සේලා ඒකට මහා කැපකිරීමක් කරනවා. අපිටත් එතෙන්ට ගියාමයි ඒකේ බරපතලකම තේරුනේ. නායක හඳුරු කිව්වා වගේ පාන්දර 1යි උපසම්පදාව ඉවර වෙලා මම ආපහු විහාරස්ථානට වඩනකොට 6ට 7යි ගානයි මං පන්සලෙන් වඩිනකොට සීමාවට ගිහිලා ආයි පන්සලට වඩිනකොට පාන්දර 1යි. අපි 15 දෙනෙක් උපසම්පදා කරන්න යන ගිය වෙලාවෙ ඉච්චර. ඒක ඇතුළතුර මහා භාරදුර කාර්යයක් උන්වහන්සේලා කරනවා.
එහෙම කැපකිරීමක් සම්මුතිය තුල තිබෙන හිඳයි පින්වතුනි අදටත් මේ උපසම්පදාව රැකිලා තියෙන්නේ. එහෙනම් මේ ශාස්ත්‍රයේ චිරස්ථිතියට උන්නතියට අභිවෘද්ධියට උපසම්පන්න භික්ෂුන් වහන්සේගෙන් පැවරිච්ච කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යභාරය ඉෂ්ට කරගනිමින් තමයි අපේ කටයුත්තත් කරගන්න වෙන්නේ. ඒකට සතර පෙරුවේ සියලු දෙනාත් දායකකාරකාදී පින්වතුන් සෑම සියලු දෙනාත් උදව්වක් ශක්තියක් වෙන්න ඕනේ. ඒකයි මේකට සිවණක් පිරිසක් ඕනේ. එන්න පින්වතුනි පින කියන එක අතිශය වැදගත්. ඒක ඔබ හරියට කරගන්නවද කියලා කල්පනා කරලා බලන්න. මොකද පින්වතුනි මෙහි ඉඳලා ඒ ක්වොලිටි එක මැච් කරොත් විතරයි අපිට අපි හිතන දිව්‍ය තලයකට හරි බ්‍රහ්ම තලයකට හරි නැවත සුගති මනුස්සත් භවයකට හරි එන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔබ ඉන්නේ කොතනද කියලා කල්පනා කරලා බලන්න. ආර්යෝ කියන්නේ පින්වතුනි පින්කම මහා ඉහළින් කරන පිරිසක්. මොකද පින්කමේ වටිනාකම ඒ අය හොඳටම දන්නවා. පෘථග්ජන ලෝකයා නොදකින වටිනාකමක් මේ ආර්ය භූමියටපත් වෙච්ච පින්වතුන් ඉන්නවා නම් ඒ අය දකිනවා. ඒක අල්ප මාත්‍රයක් තරමක හෝ වේවා වෙන්න පුළුවන් පින්කම. නමුත් ඒකේ මහා වටිනාකමක් තියෙන බව ඒ අය දන්න හින්දායි අප වෙලා කැප වෙලා නිදි වරාගෙන මහන්සි වෙලා මේ ආකාරයෙන් පින්කම් කරන්නේ. මොකද පින්වතුනි මේ පාර බැරි වුණත් ඊළඟ පාර ඉක්මනින් දකින්න ඒ පින උපකාරී වෙනවද නැද්ද? අපිට හිතාගෙන ඉන්න පුළුවන් අපිට බන තේරිලා කියලා. ඕන කෙනෙකුට එහෙම හිතන්නත් අයිතියක් තියෙනවා. හැබැයි අපිට නොතේරිලා නම් පින්වතුනි අපි මේ පාරත් වැඩේ වරද්දගත්ත වෙනවා. ඒ හින්දා මේ ගමන මේ කටයුතු සියල්ලත් එක්කයි යන්න තියෙන්නේ. එඳ පින්කමක් කරලා මහා සතුටක් ජනිත කරගන්න ඕනේ. එහෙම කරොත් විතරයි පින්වතුනි අපි පින්කමක් කරා වෙන්නේ. එඳ මේ පින ගැන මම විශේෂයෙන් කතා කරේ මහා පින්කමක් අද ලෝතුරු වර්ණේ සිද්ධ වෙන හින්දා. සති දෙකකට පස්සේ මම වැඩියේ මහා ප්‍රසාදයකින්. ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඒකේ ගෞරවය හොඳයි පින්වතුනි සාදුකාරයක් පවත්වන්න. මේ ප්‍රසාදයෙන් එන්නේ පින්වතුනි මෙලයි සීපත් කරන්න ඕනේ මාළේ වෙන සුනන්ද හාමුදුරුවෝ. උන්වහන්සේ අපි අඳුරගන්නේ මීට වසර කිහිපයකට කලින්
උන්වහන්සේ මහා ගුණවත් කල්යාණ මිත්‍රෙක්. ඒක අපි හොඳටම දැක්ක අවස්ථාවක් තමයි ලොකු හාමුදුරුවෝ අසනීප වෙච්ච වෙලාව. උන්වහන්සේ ළඟ ඉඳගෙන උන්වහන්සේ මහා කැපකිරීමක් උන්වහන්සේ වෙනුවෙන් කළා. ඒක පැහැදිලිවම මම අත්දැක්කා. මහා ගුණයක් තියෙන ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේගේ හැකියාව පිළිබඳව උන්වහන්සේට වැඩිය මම හොඳට දන්නවා. මේ ශාසනයේ එන්නත් කලින් උන්වහන්සේට ඕනකමක් තිබුණා නම් ඕන කෙනෙකුට යමක් දෙන්න උන්වහන්සේ කොහොම හරි දෙනවා. මේක මහා ගුණයක් ලේසියෙන් කෙනෙකුට කරන්න බෑ. උන්වහන්සේට තියෙන එකම දේ වුණත් උන්වහන්සේ තව කෙනෙකුට දෙන්න දෙපාරක් හිතන කෙනෙක් නෙමෙයි. මම කියන්නේ උන්වහන්සේ දේව සංකාරයක් වඩන්නේ. මොකද අපිටත් නැති ගති ගුණ උන්වහන්සේ සතුයි. මොකද එහෙම ස්වාමීන් වහන්සේලා භික්ෂු සමාජෙත් අඩුයි, ගිහි සමාජෙත් ගිහිවතරත් අඩුයි. ඒ කැපකිරීම කරන්න පුළුවන් අය ලේසි පහසු අය නෙමෙයි. ඒ උන්වහන්සේට මම ගෞරව කරනවා. මෙවැනි පින්කමක් මේ සතර පීරුවේ දායකයෝ සියලු දෙනාත් එක්ක එකතු වෙලා අති උත්කර්ෂවත් ලෙස මට කරා නෙමෙයි පින්වතුනි මේ ශාස්ත්‍රයේ අභිවෘද්ධිය, උන්නතිය, යහපැවැත්ම උදෙසා උපසම්පන්න ලාභී ස්වාමින් වහන්සේලා නිසා නම් මේ ශාස්ත්‍රයේ ඉදිරි පැවැත්ම පැවැත්වෙන්නේ ඒ කටයුත්තට කරපු මහා උපහාරයක් විදිහටයි මම මේ පින්කම දකින්නේ. උන්වහන්සේවත් සහ උන්වහන්සේට මේ කටයුතු කරන්න උදව්පකාර කළ සෑම සියලු දෙනාටත් පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. මොකද මේක ලේසියෙන් කරන්න බෑ. විශාල පිරිසක් දායක වෙන්න ඕනේ. විශාල පිරිසක් වෙහෙස මහන්සි වෙන්න ඕනේ. විශාල පිරිසක් මෙහෙවන්න ඕනේ. මේ කොවිඩ් අර්බුදයකුත් තියෙන වටපිටාවකයි මේ සෑම සියල්ලක්ම සිද්ධ වෙන්නේ. ඉතින් එහෙනම් පින්වතුනි, එවැනි කැපකිරීම අනුන් වෙනුවෙන් කරන්න පුළුවන් මහා උත්සවයෝ, මේ ශාසනය වෙනුවෙන් කරන්න පුළුවන් මහා උත්සවයෝ මේ ශාසනය තුල තවමත් වැඩ ඉන්නවා කියන එකත් මතක් කරන්න මේක මම අවස්ථාවක් කරගන්න. එදා උන්වහන්සේගේ සසර ගමන දිගු නොවේවා කියන එකයි මගේ ප්‍රාර්ථනාව. ඒ වගේම පින්වතුනි දැන් වැඩි වෙලාවක් ගන්න බෑ. කල් වෙලාව ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔබ යමක් කරනවා නම් ශාස්ත්‍රණීය උදෙසා පිනක් කරනවා නම් සුළු හෝ පරිමාණයෙන් හරියට හිත පිහිටවල කරගන්න. ඒක අනිවාර්යෙන් ඔබට පිහිට වෙනවා. මොකද ඔබ වටා සිටින කවුරුත් ඔබ වටා සිටින කිසිවක් ඒ පිහිට ඔබට කරලා දෙන්නේ නැහැ. මොකද ඔය ඔක්කොම ಜಾති ඔබ වටා තියෙන, ගෙවල් ಜಾති ඇති, ඔබට කාර් ಜಾති ඇති, ඇඳුම් ಜಾති ඇති, නෝන්ලා ಜಾති ඇති, මිනිස්සු ಜಾති ඇති, දරුවෝ ಜಾති ඇති. ඒ සියලු ಜಾති ජරා මරණය වෙන ಜಾති මිසක් අජරාමර වෙන ඒවා එකක්වත් ඔබ ළඟ නැහැ. තියෙනව නම් කියන්නේ. ගෙදර වටපිට හැරලා බැලුවත්, තත්ත්ව තානාන්තර ටික දිහා බැලුවත්, account එකේ balance එක දිහා බැලුවත් එකක්වත් ජරා මරණයටපත් නොවන කිසිවක් ඔබට හම්බ වෙලා නැහැ. නම් අජරාමර වෙන්න තියෙනවා නම් එකම දේ ඒ සියල්ලංගෙන් මිදුණු තැන. ඒකට බුද්ධ අනුශාසනාව අපිට ඕනේ. ඒ අනුශාසනාව දැනගෙන කල්යාණ මිත්‍රයෝ අපිට ඕනේ. සද්ධර්මයක් අපිට ඕනේ. ඒ දෙක අපිට ලැබෙනකොට යෝනිසෝ මනසිකාරය කරලා ධම්මානුධම්ම පටිපදාවෙන් මේ ධර්ම තෝරගන්න අපිට හේතු වාසනා ලැබෙන්නේ ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන මහා ගුණයන් වඩාගත්තොත් විතරයි. ඒ ගුණ වඩා ගන්න නම් ශාසනය උදෙසා මහා පින්කම් ඔබෙන් වෙන්න ඕනේ. එතකොටයි මේ පාරමිතාව පිරෙන්නේ. එහෙනම් පාරමිතාව පුරා ගන්න ඔබට මේ බණ තාම තේරෙන්නේ නැත්නම් පාරමිතාවත් පුරා ගන්න කටයුතු කරන්න ඕන. එදාට බණ ටික තේරෙවි. එයින්ද මේ සංසාර ගමන ක්‍රමයෙන් අපි අඩු කරගෙන දුරු කරගන්න ඕනේ දෙයක්. එහෙම කරගන්න අවශ්‍ය වටපිටාව මේ වෙන විට මේ පෘථිවියේ ඇති වෙලා තියෙනවා. ඒ දහමක් මතුවලා තියෙනවා. ඔබට මට නිවන් දකින්න අවශ්‍ය වටපිටාව දැන් සැකසෙමින් තියෙනවා. ඒකට මහා කල්යාණ මිත්‍රයෝ මහා උත්තම සේවාවක් කරලා ඒ අපිට ඒ සැඟවුණු දහම මතු කරලා දුන්නා. අපිට තියෙන්නේ මේ බණ ටික අහලා මේ බණ ටික තෝරගෙන අපේ නිවන් මඟ සකස් කරගන්න.
ඒක ඔබට තාම තේරෙන්නේ නැත්නම් පින්වතුනි ඔය ආයුෂයේ වර්ණයේ සැපේ බලේ පටිභාන ඥානේ අඩුවක්. ඒ අඩුව පුරව ගන්න. මොකද පින්වතුනි මම සඳහන් කරා කලින් මහා පින්කම් කරලා ත්‍රිපිටක පූජාවන් කරලා සද්ධර්මයේ අනිත් අයට අහන්න සලස්සලා ධර්මයේ බෙදා දීලා තමයි අපිත් මේ පැවිද්දට එන්න මග වටපිටාව සකස් කරගත්තේ. නිකන් ආව නෙවෙයි. එහෙම ආපු හින්දායි පින්වතුනි අපිට තවමත් මේ තුල රැඳෙන්න පුළුවන්කම තියෙන්නේ. මොකද පින්වතුනි ඒ මග ඒ ශක්තිය අපි විසින් ගොඩනගාගත යුතුමයි. වෙන කවුරුත් ඒව අපිට කරලා දෙන්නේ නැහැ. ඉතින් ඔබ දක්ෂ වෙන්න ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න. මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ඔබට මට හැමෝටම අද ලැබිලා තියෙනවා. හෙට නැති වෙන්න පුළුවන්. ඊට කලින් ඔබ දක්ෂ වෙන්න. කියන ඉල්ලීම මතක් කරමින් කෙටියෙන් නමුත් පුණ්‍යානුමෝදනාවක් සිදු කරලා මේ පින්කම හමාර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ පින්වතුනි. එළඹිච්ච දුර්ලභ අවස්ථාව මට උදා කර දුන්නා අම්මටයි තාත්තටයි. ඒ වගේම උපන්දා සිටලා අපි රක්ෂණය කරමින් පෝෂණය කරමින් හදා වඩාගත්ත සතර වර්ගයේ ඥාති මිත්‍රාදීන් යම් තාක් පිරිසක් ඇද්ද විශේෂයෙන් මේ ආච්චිලා සීලා අපිව වෙනුවෙන් මහා කැපකිරීමක් කරා. ඒ ඥාති වර්ගය අපි වෙනුවෙන් මහා කැපකිරීමක් කරලා ඒ කැපකිරීම සිහිපත් කරලා මේ වෙලාවේ අපිට ලැබිච්ච කල්යාණ මිත්‍ර සම්පත්තිය සිහිපත් කරලා අපිට ගුරුහරුකමක් දීලා උපදේශක් අවවාදයක් දීලා අපිට යම් තාක් මේ නිවැරදි මගකට යහපත් මගකට එන්න උදව් කරපු යම් තාක් පිරිසක් ඇද්ද ඒ පෙර පාසලේ ඉඳලා අපි ඉගෙනගත්ත ඒ උසස් අධ්‍යාපනය දක්වා අපිට උදව් කරපු යම් තාක් පිරිසක් ඇද්ද ඒ සෑම සියලු දෙනා අපිට මේ ගමන ඉන්න උදව් කළා. මොකද ඒ අය යහපත් මාර්ගයක් අපිට පෙන්වලා දුන්න හින්දායි අපි මේ ගමන වඩා වේගයෙන් එන්න වටපිටාව සැකසුනේ. නම් ඒ සෑම සියලු දෙනාටත් ඒ වගේම අපි සේවය කරන්ට යෙදුණු ඒ සේවා ස්ථානවල ප්‍රධානීන්ටත් මේ අවස්ථාවන් අපිට ලබා දුන්නේ ආයතනවල එකට සේවය කරපු යම් තාක් පිරිසක් ඇද්ද ඒ සෑම සියලු දෙනාටත් ඒ වගේම මගේ ගම ප්‍රදේශවාසීන් සිහිපත් කරන්න ඕනේ සෑම සියලු දෙනා අපි තරුණ කාලේ කටයුතු කරනකොට මේ වගේ පින්කම් කරනකොට මහා ඉහළින් අපිට ඒක ඒ සඳහා දායකත්වය දුන්නා. ඉතින් මම අතිශය කනගාටුවටපත් වෙන සිද්ධියකුත් ඊ අහන්න ලැබුණා. මේ කටයුතු සඳහා අපිට බොහොම උදව් උපකාර කරපු අපගේ හිතවතෙක් මේ පරිලෝයන්ට දෙන බොහොම අඩුවයිසින්. ඉතින් එතුමත් මේ වෙලාවේ සිහිපත් කරන්න ඕනේ. මොකද මේ සෑම සියලු දෙනා ඒ අපේ ගමන් මගට මහා උදව්වක් උපකාරයක් කරපු අය. ඒ වගේම ඔබ අප නමින් මේ පරිලෝයන්ට දෙදුණු අපේ ආදරණීයන් සෑම සියලු දෙනාවත් සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්නත් මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම තමයි අපිට මේ කල්යාණ මිත්‍රයේ සම්පත්තිය ලබා දෙමින් මේ පැවිදි භූමියට එන්න අවසරය මඟ එලිපෙහෙල කළ දුන්න ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අතිපූජ්‍ය මහෝපාද්‍ය බේරුතුඩුවේ ඥානවිසුද්ධි නාමිකයන් වහන්සේ මගේ උපාධ්‍යයන් වහන්සේ විදියට ඒ කටයුතු කරන්ට යෙදුණා. ඒ වගේම ආචාර්යයන් වහන්සේ විදියට යහංවැල්ලේ මේදන්කර නායක ස්වාමීන් වහන්සේ කටයුතු කරන්ට යෙදුණා. ඒ වගේම මේ විහාරාධිකාරී ස්වාමීන් වහන්සේලා ඇතුළු ඒ ගෞරවනීය මහා සංඝරත්නයේ මේ තාක් අපිට මේ මහා ගමන එන්නට මහා උදව්වක් උපකාරයක් කරන ඒ සෑම සියලු දෙනාටත් මේ වෙලාවේ බොහොමත්ම ගෞරවයෙන් පුණ්‍යානුමෝදනා සහිතව සිහිපත් කරන්න ඕනේ. ඒ වගේ මේ සෑම සියලු දෙනාටත් අපිව පැවිදි භූමියටපත් වූ දා පටන් රක්ෂණය කරමින් පෝෂණය කරමින් කිසිදු අඩුපාඩුවකින් තොරව මේ කටයුතු සූදානම් කරගන්න වටපිටාව සකස් කරලා දෙන සතර පෙරුවේ සියලු දායකකාරකාදීන්ටත් ඒ වගේම මේ එකක්වත් කරන්න හම්බෙන්නේ නැහැ පින්වතුනි. මේ භූමිය අපිට ශාසනයට පූජා නොකරන්ට එහෙනම් ඒ අරවින්ද වික්‍රමසිංහ මහත්මයා ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනාටත් ඒ වගේ මේ ස්ථානයේ කටයුතු කරමින් ඉඳලා මේ පරිලෝකීය යම් තාක් පිරිසක් ඇදී සෑම සියලු දෙනාත් මේ ස්ථානයේ රැකබලාගෙන ආරක්ෂා කරගත්ත නිසා අද මේ ආකාරයෙන් නිෂ්කලංක පරිසරයක් බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරගන්න ආයතනයටත් අවස්ථාව ලැබුණේ. එහෙනම් මේ සෑම සියලු දෙනාම සිහිපත් කරලා මේ තාක් මේ ආරණ්‍ය සේනාසනයේ මුල් කරගෙන යම් තාක් පොල්ලිරටුවක් තරමකින් හෝ වේවා වැලි කැටයක් තරමකින් හෝ වේවා අංශු මාත්‍ර ප්‍රසාද සිතකින් හෝ වේවා උදව් උපකාර කළ යම් තාක් පිරිසක් ඇද්ද ඒ සෑම සියලු දෙනා මේ මොහොතේ මේ පරිලෝක ගිහිල්ලා හිටියත් ජීවත්ව සිටියත් ඒ සෑම සියලු දෙනාටත් මේ මහා පින්කමින් අපි ජනිත කරගත්තා වූ යම් තාක් පුණ්‍ය කුසල ශක්තියක් ඇද්ද ඒ සෑම සියලු පුණ්‍ය කුසල ශක්තියක්ම විහිදිලා පැතිරලා මේ ආකාරයෙන් මම සඳහන් කරන්නට දුන් සෑම සියලු දෙනාටත් යම් තාක් අතපත් වුණා වූ යම් තාක් පිරිසක් ඇද්ද ඒ සෑම සියලු දෙනාටත් මගහැරු යම් තාක් පිරිසක් ඇද්ද ඒ සෑම සියලු දෙනාටත් මේ සෑම සියලු කටයුත්තක් සඳහා අපිට ඒ නිරන්තර ආරක්ෂාව ලබා දෙන ඒ ඉෂ්ඨකාමී දේවතාවුන් වහන්සේලා තුළ සම්‍යක් දෘෂ්ටික යම් තාක් දේවතාවුන් වහන්සේලා දේ සෑම සියලු දෙනාටත් ඔබ අප සෑම සියලු දෙනාටත් මේ බුද්ධ ශාසනයක අගයේ වටිනාකම වටහා ගනිමින් මේ බුද්ධ ශාසනය තුලදීන උතුම් සෝවාන් සක්‍ෘතාගාමී අනාගාමී අරියත්
කියන මාර්ගඵලයන් වලටපත් වෙලා ඒ අවබෝධය පූර්ණ කර ගැනීමෙන් මේ සංසාර දුකින් අත් මිදලා ඒ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවි සැනසී පැමිණි වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණය සාක්ෂාත් කර ගැනීමටම හේතු වාසනා පහළ කෙරෙත්වා හේතු වාසනා පහළ කෙරෙත්වා හේතු වාසනා පහළ කෙරෙත්වා කියන අදිස්ථානයන් ඇති කරනවා එසේම වෙත්වා එසේම වෙත්වා එසේම වෙත්වා කියන අදිස්ථානෙන් සෑම සියලු දෙනාම ශබ්ද නගල සාදුකාරයක් පවත්වන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පිටුතුනේ ඔය ආකාරයෙන්ම මොහොතක් tempත් වෙලා අපි සියලු දෙවි දේවතාවුන් වහන්සේලා සීපත් කරලා යයටත් පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරගන්න මාත් සමගම ඒ ගාථාවන් සජ්ජායනා කරමු. සෑම සියලු දෙනාම මාත් සමගම මේ ගාථාවන් සජ්ජායනා කරන්න. ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං. ඒ වගේම ඔබ අපේ නමින් මේ පරිලෝකයෙන් තිබෙන හතර වාරයේ යම් තාක් ඥාති පිරිත්තාදී නැද්ද? ඒ සෑම සියලු දෙනා සීපත් කරමින් ඒ සෑම සියලු දෙනා මේ මොහොතේ යම් තාක් මේ මිත්‍යා දෘෂ්ටික ගතියක ඇත්නම් මේ සෑම සියලු මිශ්‍රිත ගතියක්ම දුර වෙලා සමතුලිත භාවයන්ටපත් වෙලා ඒ සමතුලිත ගතියක ඇත්නම් මේ සමතුලිත ස්වභාවයන් වඩා වර්ධනය කරගෙන ඒ බුද්ධ ශාසනයක් ඇසුරු කරමින් තුම් දහම අවබෝධය ලැබෙමින් සංසාර දුකින් නිදහස් වන්නට උතුම් නිවන් සාක්ෂාත් කර ගැනීමටත් මේ පින් ඒ සෑම සියලු දෙනා කරා විහිදිලා පෙතිරලා පිහිටාවා කියන අදිස්ථානයෙන් ඒ සෑම සියලු දෙනාටත් පින් අනුමෝදන් කරන්න මේ ආකාරයෙන් මාත් සමගම ගාථාවන් සජ්ජායනා කරන්න. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම ඔබ අප සෑම සියලු දෙනාටත් මේ සංසාර ගමන තුළදී අසත්පුරුෂ ඇසුරක් නොම වේවා කලන්න මිතුරු ඇසුරම වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ප්‍රාර්ථනා ගාථාවන් මා සමගම සජ්ජායනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ භාල සමාගමෝ සතං සමාගමෝ හෝත් යාව නිභාන පත්තියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝත් සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු. දැන් පරිස්කාර පූජා කරන පින්වත් පිරිසට මේ මොහොතේ පරිස්කාර පූජාව සිද්ධ කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි සදැහැති ඔබට බොහෝ පිරිසකගේ දෙහිස මහන්සිය කැපවීමේ ප්‍රතිඵලයක් හැටියට ඔබටත් මටත් මේ උතුම් බුද්ධ ශාසනයක් තුළම උතුම් මාර්ගඵල ලබා ගන්නට ඒ උපනිෂ්ඨයක් වීමෙන් මේ පුණ්‍ය කටයුතු සාර්ථක කරගන්න අත්වල බැඳගත්ත සියලුම දෙනාට ගෞතම මහා සංඝරත්නය නමස්කාර පූර්වක ස්තුති බුද්ධ ග්‍රසිරෙනවා. ඒ වගේම හික්කඩුව ලෝතුරු වර්ණනේ පුණ්‍ය භූමිය සමගින් අත්වල බැඳගෙන සිටින සදැහැති ඔබටත් පාදගොඩ ජනවන්දනාරාම මහා විහාරස්ථානයේ ඒ සදැහැති ඒ සියලු දෙනාටත් මේ පුණ්‍ය කටයුත්තට සාදුකාරයක් හරි දීලා සම්බන්ධ වෙච්ච හැමෝටම අපි උතුම් ත්‍රිවිධ ආශිර්වාදයෙන් මේ සිදු කරගත්තා වූ සත්කටයුත්තේ පුණ්‍ය බලයෙන් උතුම් මාර්ගමගම වාවහා පූර්ණ කරගන්නට හේතු වාසනා පහළ වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උතුම් ධර්ම දේශනාව සිදු කරන ලද උඩුවේ සුජාත ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ අරිහත් ඵලයේ සාක්ෂාත් කරගන්නට ත්‍රිවිධ ආශිර්වාදය ඒකාන්තයෙන්ම හේතු වාසනා වෙත්වා කියලා අපි සියලුම දෙනා තමතින් සියතින් දෝතින් සිදු කරගත්තා වූ මහා පුණ්‍ය කටයුත්තක්සේ සාදු නාදයක් දෙමින් අනුමෝදන් කරමු. අපි මේ පුණ්‍ය කටයුත්තේ සමාප්තිය මෙයින් සනිටුවන් කරනවා. මෙවන් ආකාරී තවත් පුණ්‍ය කටයුත්තකින් ඔබ හමුවන්නට එතෙක් අප සමගින් අත්වල බැඳගත් ඔබ සියලුම දෙනාට අපගේ ස්තුති පුද කර සිටිනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි.